නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සම්මා සම්බුද්ධ මතුලං සසන්ධම්ම ගනුත්තමං අභිවාදිය භාසිස්සං අභිධම්මත්ත සංඝහං පූජනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික සත්පුරුෂ පින්නතුනි මේ කාලය තුල අපි හැමදෙනාම මේ සූදානම් වෙන්නේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ උතුම් වූ දහම් කාරණා කීපයක් සිහිපත් කරගන්නයි. අපි සතිපතා සිදු කරනු ලබන අභිධර්ම දේශනාමය සදහම් වැඩසටහනටයි අද හැම කෙනෙක්ම මේ කාලය තුල සහසම්බන්ධ වෙලා සිටින්නේ. පින්නතුනි ජීවිතයකට ලැබෙන උත්තරීතරම අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් වූ දහමක් අහන්නට ලැබෙනවා කියන අවස්ථාව. ඒ දහමක් අහන්නට මේ ලෝකේ ඉන්න හැම මිනිසෙකුටම හේතු සම්පත් උදා වෙන්නේ නැහැ. එවැනි වාසනා මහිමයක් මේ ලෝකේ ඉන්න හැම කෙනෙකුටම ලැබෙන්නේ නැහැ. මහා පිං ඇති ඇත්තන්ට පමණයි මහා පුණ්‍යවන්ත ප්‍රතිලාභයක් තියෙන ඇත්තන්ට පමණයි බුදුරජාණන් වහන්සේගේ මුව මඩලින් දේශනා කොට වදාළ දහමක් අහන්නට ලැබෙන්නේ. ඉතින් පින්නතුනි ඒ පුණ්‍යවන්ත අවස්ථාව පින්වත් හැම දිනාටම ලැබිලා තිබෙනවා. ඒ වගේම තමයි පින්නතුනි දහමක් අහනවා කියලා හැමදාම පැය 24 මුළුල්ලේම මොනවා හරි දෙයක් ඇහුවා කියලා ඇති ප්‍රයෝජනයක් නැහැ. තමන්ගේ ජීවිතයට එකතු කරගෙන තමන්ගේ ජීවිතය සකස් කරගන්න පුළුවන් දහමක් තමන් නිතරම ශ්‍රවණය කරන්නට ඕනේ, පරිශීලනය කරන්නට ඕනේ, අධ්‍යයනය කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ නමක් මේ තරම් වටිනා වූ උත්තරීතර වූ දහමක් ලෝකයට දේශනා කරලා තියෙද්දි අපි මොනවහෝ අහනවා කියලා මොනවහෝ දවස මුළුල්ලේ අහගෙන හිටියා කියලා ඒක ජීවිතයට ප්‍රයෝජනවත් නැත්නම් ඒ අහන එකේ කිසිම ප්‍රයෝජනයක් නැහැ. නිෂ්ඵලයි. ඒ කාලය නිෂ්ඵලයි. ඒ මුළු මේ අවස්ථාවම කිසිම ප්‍රයෝජනයක් නැති අවස්ථාවක් බවට පත් වෙනවා. ඒ නිසා පින්නතුනි ජීවිතයට එකතු කරගෙන ජීවිතය සකස් කරගෙන මේ දුකින් එතර වෙන්නට පුළුවන් වන දෙයක් තමයි නිතරම අධ්‍යයනය කරන්නට ඕනේ, අහන්නට ඕනේ, පරිශීලනය කරන්නට ඕනේ. එම නිසා පින්නතුනි දැන් මේ කාලය තුල උතුම් වූ ධර්මාවබෝධය පිණිස හේතු වන දහම් පරයයක් තමයි මේ සතිපතා අපි ශ්‍රවණය කරන්නේ. පරම ගාම්භීර වූ අභිධර්මය කියලා කියන්නේ පරමාර්ථ දේශනාවක්. සම්මුතියෙන් ඔබට ගිහිපු, සම්මුතියෙන් එහාට ගිහිපු බුදු කෙනෙක් විතරක්ම දේශනා කරන ලෝකේ පරම සත්‍ය වූ දහම් පරයයක් තමයි අපි මේ නිරන්තරයෙන් ඉගෙන ගන්නට උත්සාහවත් වෙන්නේ. සමහර වෙලාවට පින්වත් පිරිසට මේ දහම් කාරණා ඇහෙනකොට නුහුරු ගතියක් දැනෙන්නට පුළුවන්. ඒකට හේතුව තමයි අපි පුංචි කාලේ ඉඳලා හුරු වෙලා තියෙන්නේ සරල භාෂාවක්, සරල දෙයක් ඉගෙන ගන්න. සරල දෙයක් ඉගෙනගෙන කුමක් හෝ අහගෙන ඒ තුලින් සතුටක් විඳින්න තමයි අපි පුරුදු වෙලා ඉන්නේ. ඒ නිසා මේ වගේ ගැඹුරු දහම් කාරණා ඇහෙනකොට මේ වචන හුරු නැතිකම නිසා
මේ වචන නිතර අහපු නැති නිසා, මේ වචන ගැන, මේ දහම ගැන මේ පුංචි කාලේ ඉඳලා අහන්න පසුබිමක් තිබුණේ නැති නිසා යම් මැලිකමක්, කම්මැලිකමක්, අලසකමක්, එපා වීමක් ඇති වෙයි. පින්නතුනි, එහෙමයි කියලා මේ දහම පැත්තකට දැම්මොත් ඔබට උරුම වෙන්නේම පෙර ජීවිතවල උරුම වෙච්ච ජාතියයි, ජරාවයි, ව්‍යාධියයි, මරණයයි කියන ධර්මතාවයන් ටික විතරමයි. එතනින් එහාට ලැබෙන්නා වූ සාන්තියක් ගැන, එතනින් එහාට ලැබෙන්නා වූ සැනසීමක් ගැන ඔබට හිතන්නටවත් අවස්ථාවක් නැහැ. ඔබ නිරන්තරයෙන් උත්සාහවත් වෙලා තිබෙන්නේ, වෙහෙසිලා තිබෙන්නේ, කැප වෙලා තිබෙන්නේ මේ ජීවිතේ පිනවන දේවල් ඔස්සේ යන්න විතරයි. ඒ පිනවන දේවල් ඔස්සේ ගිහිල්ලා පුරුදුකම නිසා, ඒ ඇති කරගත්තා වූ හුරුව නිසා ගැඹුරු දහම් කාරණා ඇහෙනකොට ඔබට ඒ දහම නොතේරෙන ගතියක් දැනෙනවා, නොවැටහෙන ගතියක් දැනෙනවා. නමුත් ඔබ නිවන් දකින්නට ප්‍රාර්ථනා කරනවා නම්, ඔබ නිවන් දකින්නට බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මෙන්න මේ දහම් පරයය හුරු පුරුදු කරලා තමන්ගේ ජීවිතයට ගලපා ගන්න දක්ෂ වෙන්නට ඕනේ. ඔබ යම් දවසක ගලපා ගන්න දක්ෂ වුණොත් තමයි ඔබට බලාපොරොත්තුවක් ඇති කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. දුකින් එතර වෙන මාර්ගය මම හෙලිපෙහෙලි කරගත්තා කියලා. එහෙම නැතු වුණොත් ඔබට සංසාරයේ හොඳ සුගති ප්‍රතිසන්දි ලැබෙන්න, සංසාරයේ හොඳ සුගති ලෝකවල ඉපදිලා හොඳ සැප සම්පත් ලැබෙන්න ඔබ කුසල දහම් සිදු කරගනි. ඒවයි අඩුවක් නැති වෙයි. නමුත් ඔබට මගහැරී යන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ඒ උත්තරීතර වූ සැනසෙල්ල නම් වූ නිර්වාණ ධාතුවෙන් සැනසෙන අවස්ථාවයි. එම නිසා හැමදෙනාම වීරියක් ඇති කරගන්න. මම මේ නිතරම මතක් කරන්නේ දේශනාවට පළමුවෙන්ම ඔබට මේ ඔබ අවතීර්ණ වෙලා ඉන්න මේ ධර්ම කොට්ටාශය මොනතරම් වැදගත්ද ඔබේ ජීවිතයට කියන අවස්ථාව පෙන්වලා දෙන්න. ඔබ නිවන් දකින්න උත්සාහවත් වෙන කෙනෙක්, සසර දුකින් මිදෙන්න උත්සාහවත් වෙන කෙනෙක්. අන්නේ නිසා මේ ධර්මයේ වටිනාකම පෙන්වලා දෙන්න තමයි මේ කරුණු කාරණා ටික පැහැදිලි කළේ. ඉතින් පින්නතුනි, අපි දැන් මේ වෙනකොට මේ අභිධර්ම දේශනාවේ වැඩසටහන් වල අපි ධර්මය ගැන සාකච්ඡා කරගෙන ආවා. දහම් කාරණා සාකච්ඡා කරගෙන ඇවිල්ලා තියෙනවා. මේ චිත්ත කාණ්ඩයට අයිති දේශනාවන් අපි සිදු කරගෙන ආවේ. ඒ අතරින් සිත් 54න් මීට කලින් අකුසල් සිත් 12ක් විස්තර කළා. මතක ඇති නේද හැම දිනාටම? ඊළඟට තමයි අහේතුක සිත් 18ක් ගැන විස්තර කළා. ඊළඟට ඔය අකුසල් සිත් 12ටත් අහේතුක සිත් 18ටත් අපි වචනයක් කිව්වා. මොකද්ද වචනය? අසෝබන සිත් කියලා. එතන සිත් 30ක් තිබුණනේ. සිත් 30යි. ඒ සිත් 30ට කියනවා අසෝබන සිත් කියලා. ඉතින් ඔය අසෝබන සිත් ගැන සාකච්ඡා කරලා අද ඔන්න අපි ඔය කාමාවචර සිත් 54න් කාමාවචර සිත් 54න් ඉතිරි තියෙනවා දැන් සිත් කීයක් තියෙනවද? සිත් 24ක්. ඔන්න ඔය සිත් 24ට නමක් කියනවා සෝබන සිත් කියලා. ඉදිරියේදී සඳහන් කරන රූපාවචර සිත්, අරූපාවචර සිත්, ලෝකෝත්තර සිත් ඒවත් සෝබන සිත් තමයි. මේ කාමාවචර සිත් 54 තුල තියෙන මෙන්න මේ සිත් හතරට කියනවා කාම සෝබන සිත් කියලා. ඒ කියන්නේ මේවා සෝබන සිත්. ශ්‍රද්ධාව, සතිය වගේ මේ සෝබන චෛතසික යෙදෙන නිසා තමයි අපි එහෙම සෝබන සිත් කියලා ඔන්න කියන්නේ. මේ කාම සෝබන සිත් සියල්ලම සහේතුක තමයි, සහේතුක වෙනවා. මේ අලෝභය, අද්වේෂය, අමෝහය කියන හේතු තුනම යෙදෙන සිත් වලට කියනවා සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවා ත්‍රි හේතුක සිත් කියලා. ඒ වගේම තමයි අලෝභයයි අද්වේෂයයි යන හේතු දෙක පමණක් යෙදෙන සිත් වලට අපි කියනවා ද්වි හේතුක සිත් කියලා. මේ කියන කුසල හේතු පින්නතුනි
අකුසල හේතුන්ට වඩා ගොඩාක් බලවත්ව යෙදෙනවා. ඒ නිසා අර తాවකාලිකව එහෙම නැත්නම් ඔය තදංග ප්‍රහාණ වශයෙන් අකුසල හේතු මර්ධනය කිරීමේ හැකියාවක් තියෙනවා මෙන්න මේ කියන කුසල් සිත්වලට. මේ කුසල් සිත්වලට එහෙනම් ශක්තියක් තියෙනවා. මොකද්ද කරන්න පුළුවන්? තදංග ප්‍රහාණ වශයෙන් අර අකුසල හේතු යටපත් කරගන්න. ඒ කියන්නේ අකුසල් සිත් යටපත් කරගන්නට මේ කුසල් සිත්වලට ශක්තියක් තියෙනවා. මෙන්න මේ විදියට දැන් අපි කාමාවචර මේ කියන සිත් කාමසෝබන සිත් 24 මෙන්න මේ විදියට දැන් ප්‍රභේද වෙන්නේ. මේ කාමසෝබන සිත් 24න් 8ක් වෙනවා මහා කුසල් සිත්. ඒ වගේම තමයි සිත් 8ක් වෙනවා මහා විපාක සිත්. ඉතිරි 8 වෙනවා මහා ක්‍රියාසිත විදියට. ඔන්න ඔය විදියට තමයි මේ කාමසෝබන සිත් 24 දැන් විස්තර කරන්නේ. කාමාවචර මහා කුසල් සිත් 8 ඉස්සර වෙලාම අපි හඳුනාගත්තොත් කොහොමද මේ කාමාවචර කුසල් සිත් 8 විස්තර වෙන්නේ කියලා මෙන්න මේ විදියටයි. සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික කුසල් සිත, සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංකාරික කුසල් සිත, ඒ වගේම තමයි සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත අසංකාරික කුසල් සිත, සෝමනස්ස සහගත ඥාන විප්පයුක්ත සසංකාරික කුසල් සිත කියලා ඔන්න දැන් සෝමනස්ස සහගත වෙන සිත් 4ක් තියෙනවා. ඊළඟ 4 තමයි උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත අසංකාරික කුසල් සිත, උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත සසංකාරික කුසල් සිත, උපේක්ඛා සහගත ඥාන විප්පයුක්ත අසංකාරික කුසල් සිත, උපේක්ඛා සහගත ඥාන විප්පයුක්ත සසංකාරික කුසල් සිත කියලා දැන් උපේක්ඛා සහගත ස්වභාවයනොත් සිත් 4ක් වෙනවා. ඔන්න ඔය විදියට තමයි කාමසෝබන සිත් 24න් මේ මහා කුසල් සිත් 8 විස්තර වෙන්නේ. අපි අද දවස තුලදී මේ කාලය තුලදී පින්නතුනි ඉගෙන ගන්න උත්සාහවත් වෙමු. දැනගන්නට උත්සාහවත් වෙමු මෙන්න මේ කියන මහා කුසල් සිත් 8 පිළිබඳව. මේ මහා කුසල් සිත් 8 පිළිබඳව දැනගනිමු. දැන් මේ වචන හුරුයි පින්වත් පිරිසට අපි මීට කලින් සිත් විස්තර කරනකොට දැන් සෝමනස්ස සහගතයි උපේක්ඛා සහගතයි කියනකොට පින්වත් පිරිසේ වචනවල තේරුම් දන්නවා. ඒ වගේම තමයි මේ අසංකාරික ස්වභාවය හා සසංකාරික ස්වභාවය කියන වචන දෙකේ තේරුමත් පින්වත් පිරිස දන්නවනේ. කලින් මේක ඉගෙනගෙන තියෙනවා. ඉතින් අපි කෙසේ වුවත් පින්නතුනි මෙන්න මේ සිත් 8 පිළිබඳව විග්‍රහයක් ඇති කරගනිමු. අද දැන හැඳින ගැනීමක් කරගනිමු. අපි එදිනෙදා කරන දාන සීල භාවනාදී වත් පිළිවෙත් කිරීම ආදී බොහෝ කුසල ධර්ම සිදු කරගන්නවා. අන්නේ කුසල ධර්මයන් සිදු කිරීමේදී ඇතිවෙන්නා වූ මෙන්න මේ කියන සිත් පිළිබඳව අපි දැනගත්තොත් එදිනෙදා මේ ශාසන ධර්මය තුල සිදු කරගන්නා වූ මේ කුසල ධර්මයන් පිළිබඳව හොඳ අවබෝධයකින් යුතුවමින් ඉදිරියට කටයුතු කරගන්නට පුළුවන්. අද විශේෂයෙන් පින්වත් පිරිස අද මේ පුන් පොහෝ දවසේ නිකිනි පුන් පොහෝ දවසේ තමයි මේ සවස් කාලය තුල මේ ධර්ම වැඩසටහන සඳහා සම්බන්ධ වෙන්නේ. ඉතින් එම නිසා අද උදෑසන ඉඳලා බොහෝ දෙනෙක් දස සීලය, අට සීලය සමාදන් වෙලා ඒ වගේම තමයි සම්බුද්ධ පූජාවන් පවත්වලා බුද්ධ වන්දනා කරගෙන භාවනා කරගෙන බුද්ධ වත කරගෙන ආදී මහා ගුණවන්ත ජීවිතයක් ගත කරන දවසක් අද. ඉතින් එවැනි දවසක මේ බුද්ධ ශාසනය තුල පින්වත් ඔබ කටයුතු කරනකොට ඔබගේ චිත්ත සංතානය තුල මේ කුසල ධර්ම සිදු කරනකොට මොන වගේ සිතුවිලි පහළ වුණාද කියලා ඔබටම තේරුම් යනවා. ඒ වගේ මේ සිතුවිලි වල යම් දෝෂයක් තිබුණා නම් මම මේ කුසල සිත මගේ දුර්වල වුණාද ප්‍රබල වෙලා තියෙනවද කියලා පැහැදිලි අවබෝධයක් වටපිටාවක් සකස් කර ගැනීමේ හැකියාවක් මෙන්න මේ තුලින් ඔබට දැනගන්නට පුළුවන්. ඔන්න ඒ විදිහට තමයි පින්නතුනි
දැන් මේ සිත් පිළිබඳව අපිට මුලින් විස්තර කරන්න තියෙන්නේ. දැන් අපි එකින් එක මේ සිත් පිළිබඳව විස්තරයක් අපි කරන ඉස්සරහට මේ සිත් 8 පිළිබඳව. ඊට කලින් මේ කාමාවචර කුසල් සිත් 8 ගැන සාමාන්‍ය අවබෝධයක් අපි ඇති කරගනිමු. ඇයි මේවට කාමාවචර කුසල් සිත් කියන්නේ? සෝමනස්ස වෙන්නේ ඇයි? ඥාන සම්පයුත්තයි ඥාන විප්පයුත්තයි කියන්නේ? අසංකාරික සසංකාරික වෙන්නේ කොහොමද කියලා ඔන්න අපි කරුණු කාරණා ටිකක් දැනගනිමු. පින්නතුනි, දැන් මේ කාමාවචර කුසල් සිත් 8 යම් කිසි කෙනෙකුගේ సంతානයෙහි ඇති වුණොත් ඒ තැනැත්තාගේ సంతානයෙහි අනාගතයෙහි ඔන්න දැන් අනාගතයෙහි ඉෂ්ට විපාක ඇති කරන්නා වූ සිත්වලට තමයි කියන්නේ මොන සිත් කියලාද? කුසල් සිත් කියලා. යම් කිසි කෙනෙකුගේ චිත්තසංතානය තුල ඇති වුණොත් ඒ තැනැත්තාගේ సంతානයෙහි අනාගතයෙහි ඉෂ්ට විපාක ඇති කරන්නා වූ සිත්වලට කුසල් සිත් කියලා කියනවා. දැන් මේ කුසලය ගැන විස්තර කරන්නේ. කොහොමද දන් දීම වගේ දේවල්, සීල් රැකීම ආදී වශයෙන් සාමාන්‍යයෙන් මේ ජනතාවට ඇතිවන කුසලයට කියනවා කාමාවචර කුසලය කියලා. දන් දෙනකොට, සීල් රකින්නකොට වගේ මේ සාමාන්‍යයෙන් ජනතාවට ඇතිවන කුසලයට කියනවා කාමාවචර කුසලය කියලා. පින්නතුනි, දැන් අපි මෙන්න මෙහෙම හිතුවොත් ශ්‍රද්ධාව බලවත් වෙලා ඍෂිසේ තමන් කැමැතිසේ දාන වස්තුවක් ලැබිලා ප්‍රියවන්නා වූ ප්‍රතිග්‍රාහකයෙකුත් ලැබීම් ආදිය නිසා ඒ කුසල චිත්තය පින්නතුනි සෝමනස්සයෙන් යුක්තව අන යෙදෙනවා. ප්‍රිය වූ ප්‍රතිග්‍රාහකයෙකුත් ලැබිලා ඒ වගේම ශ්‍රද්ධාවත් බලවත් වෙලා දාන වස්තුවක් ලැබුණට පස්සේ අන්නේ කුසල චිත්තය සෝමනස්සයෙන් යුක්ත වෙනවා. ඒ වගේම තමයි පින්නතුනි ඒවා අපි කියමු ලැබුණේ නැත්තම් ඒවා යම් නොලත් අවස්ථාවලදී උපේක්ෂා සහගත ස්වභාවයෙන් යුක්ත වෙනවා. ඊළඟට පින්නතුනි දැන් මෙන්න මේ කුසල චිත්තය සාමාන්‍යයෙන් එකක් විදියට තමයි තියෙන්නේ. නමුත් මේ සිත සෝමනස්ස සහගත සිත, උපේක්ඛා සහගත සිත කියලා දෙකක් වෙනවා. දැන් අපි සිත් 8 විස්තර කරනකොට සෝමනස්ස සහගත සිත් 4ක් තිබ්බා, උපේක්ඛා සහගත සිත් 4ක් තිබ්බනේ. ඉතින් මේ කුසල චිත්තය සාමාන්‍යයෙන් එකක් වුණාට මේ සෝමනස්ස සහගත භාවය හා උපේක්ඛා සහගත භාවය නිසා මෙන්න මේ දෙකක් ආකාර දෙකකට විස්තර කරනවා. ඒ වගේම තමයි සමහර අවස්ථාවලදී ඒ කුසලය කර්මය කර්මඵලාදිය දන්නා නුවණින් යුක්තවත් සමහර වෙලාවට නුවණින් තොරවත් ඇති වෙනවා. ඒ වගේම තමයි මෙන්න මේ සිත එහෙම වුණාම සෝමනස්ස සහගත සිත ඥාන සම්පයුත්ත සිත කියලත් ඒ වගේම ඥාන විප්පයුත්ත සිත කියලත් ඔන්න කොටස් දෙකකට වෙන් වෙනවා. දැන් පැහැදිලි අපි ඉස්සෙල්ලා විස්තර කරපු ඒ සිත් එක්ක අපි මේ සිත් පිළිබඳව මේ සටහන ඔබට යොමු කරනවා. එතකොට පැහැදිලි වෙයි. හරි ලස්සන රටාවක් බොහොම පිළිවෙලට නිර්වුල්ව මේ දහම් පරියාය සැකසීලා තියෙනවා. ඔබට මතක තියාගන්න බොහොම පහසුයි. ඊළඟට තමයි අර සෝමනස්ස සහගතත් ඒ වගේ ඥාන සම්පයුත්ත වෙනවා, ඥාන විප්පයුත්ත කියලා දෙකකට බෙදෙනවා. ඒ වගේම තමයි පින්නතුනි අර උපේක්ඛා සහගත සිතත් ඒ වගේම ඥාන සම්පයුත්ත සිත, ඥාන විප්පයුත්ත සිත කියලා කොටස් දෙකකට බෙදලා දක්වනවා. ඒ වගේම තමයි එහෙම බෙදීමෙන් පස්සේ දැන් කුසල් සිත් 4ක් තියෙනවා. ඒ 4ත් ආපහු එකක් නැවත සංඛාර ભેදයෙන් දෙකකට බෙදෙනවා. එහෙම බෙදෙන්නේ අසංඛාරික හා සසංඛාරික විදියට. ඔන්න ඔය විදියට දැන්
දෙආකාර වෙනවා. ඔන්න ඔය විදිහට තමයි සරල හැඳින්වීම තියෙන්නේ. දැන් ඊළඟට අපි මෙන්න මේ කියන කාරණා වන් ඇති වෙන විදිය අපි පැහැදිලි කරගත්තොත් කාමාවචර කුසල් සිත් සාමාන්‍යයෙන් ඇති වෙන්නේ පින්නතුනි දාන, සීල, භාවනා, අපචායන, වෙය්‍යාවච්ච, පත්තිධාන, පත්තානුමෝදනා, ධම්ම සවන, ධම්ම දේශනා, දිට්ඨිජු කම්ම කියන දස පුඤ්ඤ ක්‍රියාවන් සිදු කිරීම වශයෙන් තමයි මේ කාමාවචර කුසල් සිත් 8 ඇති වෙන්නේ. නැවතත් අපි මේ කාරණය මතක් කළොත් කොහොමද මේ කාමාවචර කුසල් සිත් 8 ඇති වෙන්නේ? අපි එදිනෙදා කරන සාසනික වශයෙන් කරන දස පුඤ්ඤ ක්‍රියාවන් කියලා කියනවා. අනේ එදිනෙදා කරන මහා කුසල ධර්මයන් සිදු කිරීම වශයෙන් තමයි මේ අපි ඉහතින් සඳහන් කරපු අද සාකච්ඡා කරන මේ කාමාවචර මහා කුසල් සිත් 8 ඇති වෙන්නේ. මොනවද ඒ දස පුඤ්ඤ ක්‍රියා? දානය, සීලය, භාවනාව, අපචායනය, වෙය්‍යාවච්චය, පත්තිධානය, පත්තානුමෝදනාව, ධම්ම සවනය, ධම්ම දේශනාව, දිට්ඨිජු කම්ම කියන ඔන්න ඔය කියන දස පුඤ්ඤ ක්‍රියාවන්. දැන් පින්නතුනි මේ කාම ලෝකය තුල පහළ වෙන්නා වූ මේ කාමාවචර මහා කුසල් සිත් 8 ඇති වෙන්නේ මෙන්න මේ සඳහන් කරපු දස පුඤ්ඤ ක්‍රියාවන් සිදු කිරීම තුලින්. එතකොට මේ දස පුඤ්ඤ ක්‍රියාවන් සිදු කරනකොට මේ සෝමනස්ස සහගත ඥාන සම්පයුත් අසංකාරික සිත වෙන්න පුළුවන්, සෝමනස්ස සහගත ඥාන සම්පයුත් සසංකාරික සිත වෙන්න පුළුවන්, සෝමනස්ස සහගත ඥාන විප්පයුත් අසංකාරික සිත වෙන්න පුළුවන්, සෝමනස්ස සහගත ඥාන විප්පයුත් සසංකාරික සිත වෙන්න පුළුවන්. ඔය විදිහටම තමයි උපේක්ඛා සහගත ඥාන සම්පයුත් අසංකාරික සිත, උපේක්ඛා සහගත ඥාන සම්පයුත් සසංකාරික සිත ආදී විදියට මේ සිත් 8ක් අපි විස්තර කරානේ. ඔන්න ඔය කියන 8 ආකාරයට වෙන් වෙලා මේ දස පුඤ්ඤ ක්‍රියා සිදු කිරීම වශයෙන් මෙන්න මේ කියන කාමාවචර කුසල් සිත් 8 ඇති වෙන්නට පුළුවන්. ඔන්න ඔය විදියට ඇති වෙන්නා වූ මේ කුසල් සිත් 8 දැන් කුසල් කියලා කියන්නේ පින්නතුනි අකුසල් එහෙම නැත්නම් පාප ගති නසන නිසා මේවට කියනවා කුසල් කියලා. මේ සිත් 8ට කියනවා කුසල් කියලා. ඇයි ඒ කුසල් කියලා කියන්නේ? අකුසල් එහෙම නැත්නම් කියනවා පාප ගති නසන නිසා මේවට කියනවා කුසල් කියලා. ලෝභ, ද්වේෂ, මෝහ ආදී අකුසල මූලයන් නිසා ඇතිවෙන පාප ධර්මයන් මැඩපවත්වා යහපත් මගට පමුණුවලා ඒ වගේම තමයි මනුෂ්‍ය ලෝක, දිව්‍ය ලෝක ආදී කාම සුගතීන්හි ප්‍රතිසන්දිය ඇති කරලා මහත් වූ සැප සම්පත් විපාක වශයෙන් ගෙන දීමේ ශක්තිය ඇති කුසල කර්ම කිරීමේදී මේ සිත් පහළ වෙනවා. දැන් එතකොට පැහැදිලි ඒ කියන්නේ අර කියන පාප ධර්මයන්, අකුසල ධර්මයන් මැඩපවත්තල යහපත් මගට පමුණුවන, ඒ කියන්නේ සුගති ලෝකවල උප්පත්තිය ප්‍රතිසන්දිය ඇති කරලා මහත් වූ සැප සම්පත් විපාක වශයෙන් ගෙන දීමේ ශක්තියක් මෙන්න මේ කුසල කර්ම සිදු කිරීමේදී මේ සිත් පහළ වෙනවා. දන් දීම, සිල් රැකීම, ඒ වගේම තමයි භාවනා කිරීම, වතාවත් කිරීම, බණ ඇසීම, බණ දෙසීම, පින් පැමිණවීම යන ආදී මෙන්න මේ කියන උසස් පින්කම් කරන්නේ අපි දැන් කලිනුත් කිව්වා වගේ එහෙනම් මෙන්න මේ කියන කුසල් සිත් 8න්. තව කාරණයක් තමයි පින්නතුනි පින්කම් කිරීමේදී ඉෂ්ඨ අරමුණු හමු වෙන්නේ. කියන්නේ පින්කම් කිරීමේදී ඉෂ්ඨ අරමුණු හමුවන්නේ නම් ඒ කුසල් සිත් සෝමනස්ස සහගත වෙනවා. ඉෂ්ඨ මධ්‍යස්ත නම් එතනදී උපේක්ඛා සහගත වෙනවා. දැන් මෙන්න මෙහෙම කාරණාවක් අපි පැහැදිලි කරගනිමු.
ශ්‍රද්ධාවෙන් දන් දෙන්න කැමති කෙනෙකුට යෝග්‍ය වූ දාන වස්තුවක් ඔන්න ලැබෙනවා. ඒ වගේම තමයි ගුණවත් ප්‍රතිග්‍රාහකයෙකු. එහෙම නැත්නම් කියනවා දාන වස්තුව පිළිගැනීමට සුදුසු වෙච්ච පුජ්‍යලයකුත් ලැබෙනවා. ඒ වගේම තමයි දන් දීමට සුදුසු කාලයක් ඔන්න උදා වෙලා තියෙන්නේ. යෝග්‍ය ස්ථානයකුත් ලැබෙනවා. හරිනේ? ඊළඟට උපකාර පිණිස කල්යාණ මිත්‍රයන් ලැබීමත් සම්පූර්ණ වෙලා තියෙන්නේ. ඒ වගේම චිත්ත සංතානියත් සම්මා දෘෂ්ටිය ඇති බවක් දැන් තියෙනවා ඒ මොහොතේ. ඒ වගේම ප්‍රතිග්‍රාහකයාගේ දානය දෙන පුද්ගලයාගේ ಗುಣ දැනීමත් දන් දීමේ අනුසස් දැනීමත් මෙන්න මේ කියන කාරණා සහ සෝමනස්ස සහගත මහා කුසල විපාක සිතකින් ප්‍රතිසන්දිය ලබා සිටීමත් කියන මෙන්න මේ හේතුන් තියෙන කාලයකදී මේ හේතුන් සම්පූර්ණ වෙලා තියෙනවා නම් අන්නේ කරන දානමය පින්කම දානමය කුසල කර්මය සෝමනස්ස සහගත උසස් කුසල කර්මයක් බවට පත් වෙනවා. අපි මේ සිත් 8 එකින් එකට විස්තර කරනවා අපි ඉස්සරහදී. ඊට කලින් මෙන්න මේ අවස්ථාවන් තමයි අපි මේ විස්තර කරගෙන යන්නේ. ඔන්න ඔය විදියට පින්නතුනි දැන් අපි විස්තර කරානේ සෝමනස්ස සහගත සිත් මෙතන 4ක් තියෙනවා. උපේක්ඛා සහගත සිත් 4ක් තියෙනවා. ඔය කියන දැන් 8 ඉස්සර වෙලාම සෝමනස්ස සහගත සිත් පිළිබඳවනේ දැන් මෙතනදී විස්තර කළේ. සෝමනස්ස වෙන්නට නම් සෝමනස්ස සහගත උසස් කුසල කර්මයක් වෙන්නට නම් අන්න අර කියපු මේ කාරණා ටික සම්පූර්ණ වෙලා තිබුණා නම් සෝමනස්ස සහගත උසස් කුසල කර්මයක් බවට පත් වෙනවා. ඊළඟට තමයි පින්නතුනි මේ කුසල්සිත සෝමනස්ස සහගත වීමට හේතු විදියට මෙන්න මෙහෙම හඳුන්වලා තියෙනවා. කාරණා 6ක් සෝමනස්ස සිතකින් ප්‍රතිසන්දිය ලබා සිටීම, ශ්‍රද්ධාව බහුලව ඇතිවීම, පිරිසිදු සම්‍යක් දෘෂ්ටිය ඇතිවීම, කුසල කර්මයන්හි ඵල විපාක දැනීම, ඉෂ්ට අරමුණු ලැබීම, රෝග පීඩාදී උපද්‍රවයන්ගෙන් වැළකීම කියන 6. මෙන්න මේ කියන 6 කුසල්සිත සෝමනස්ස වීමට හේතු වෙනවා. කුසල්සිත සෝමනස්ස වීමට හේතු වෙනවා. මේන් යම් කරුණක් අඩු වුණොත් අන්නේ කුසල්සිත ඊළඟට වෙනව මොකද්ද? උපේක්ඛා සහගත වෙනවා. උපේක්ඛා සහගත වෙනවා. දැන් ඔන්න පැහැදිලි පින්වත් පිරිසට සෝමනස්ස සහගත වෙන්නේ ඇයි? උපේක්ඛා සහගත වෙන්නේ ඇයි කියලා. කුසල්සිත සෝමනස්ස සහගත වෙන්න නම් මේ සඳහන් කරපු කාරණා 6 සම්පූර්ණ වෙන්න ඕනේ. මේන් යම් කරුණක් අඩු වෙනව නම් ඒ කුසල්සිත මොකද්ද වෙන්නේ? උපේක්ඛා සහගත වෙනවා. උපේක්ඛා සහගත වෙනවා. මෙන්න මේ විදිහට වේදනා ભેදයෙන් මහා කුසල්සිත සෝමනස්ස සහගතයි උපේක්ඛා සහගතයි කියලා කොටස් දෙකකට වෙන් වෙනවා. ඊළඟට තමයි පින්නතුනි මේ කුසල් කිරීමේදී ඥානය එහෙම නැත්නම් කියනවා මේ අමෝහ සංඛ්‍යාත පංචේන්ද්‍රිය චෛතසිකයේ යෙදුනහම ඒ සිත ඥාන සම්පයුක්ත සිතක් වෙනවා. ඥානය යෙදුනේ නැති වුණොත් අන්න එතනදි කියනවා ඥාන විප්පයුක්ත සිත් කියලා. මොකද්ද කියන්නේ? ඥාන විප්පයුක්ත සිත් කියලා. මෙන්න මේ විදිහට ඥාන ભેදේනොත් කුසල්සිත ඥාන සම්පයුක්තයි ඥාන විප්පයුක්තයි කියලා කොටස් දෙකකට වෙන් වෙනවා. ඊළඟට තමයි කාරණය දැන් අපි මෙතනදී විස්තර කරගෙන ආවා දැන් ඔන්න සෝමනස්ස සහගත බව සහ උපේක්ඛා සහගත බව කියන්නේ ඇයි කියලා. ඒ වගේම තමයි දැන් ඥාන සම්පයුක්ත හා ඥාන විප්පයුක්ත කියන එක. දැන් එතකොට සෝමනස්ස වෙන ස්වභාවය ඉගෙන ගත්තා, උපේක්ඛා සහගත වෙන බවත් ඉගෙන ගත්තා.
ඥාන සම්පයුත්තයි ඥාන විප්‍රයුත්තයි කියන කාරණය නැවතත් අපි මේක තේරුම් සහිතව විස්තර කරගත්තොත් පින්නතුනි කර්මය හා කර්ම විපාක විශ්වාස කිරීම ඒ වගේම තමයි හේතුඵල ධර්මයන් විශ්වාස කිරීම ධර්මයේ අර්ථය හොඳ හැටි දැනීම පාපයන්ගෙන් වළකින උපාය දැනීම ඥානය කියලා කියනවා. ඔන්න දැන් ඥානය කියන්නේ මොකක්ද? කර්මය කර්මඵලය විශ්වාස කිරීම, හේතුඵල ධර්මයන් විශ්වාස කිරීම, ධර්මයේ අර්ථයන් හොඳ හැටි දැනීම, පාපයන්ගෙන් වළකින උපාය දැනීම කියන මෙන්න මේවට කියනවා ඥානය කියලා. මෙන්න මේ කියන ඥානය නැත්තම් ප්‍රඥාව සමග යෙදුන සිතට කියනවා ඥාන සම්පයුත්ත සිත කියලා. ඥාන සම්පයුත්ත සිත කියලා. ඒ වගේම තමයි පින්නතුනි දැන් මෙතනදී හොඳට පැහැදිලි ධර්මානුකූලව ඥාන සම්පයුත්ත කියන්නේ ඇයි කියලා. නමුත් ලෝකයා තුල සම්මුති ලෝකයා තුල දැන් ඥානවන්තයා කියලා කියන්නේ වෙන අදහසකින්. නමුත් ඒක ධර්මයට ගැලපෙන්නේ නැහැ. ධර්මයට එකතු කරගන්න බෑ. ඒක සම්මුති ලෝකයා තුල හදාගත්තු සම්මුති වචනයක්. අපි කියනවා උගත් තැනැත්තාට ඥානවන්තයෙක් කියලා. ඒ උගත් තැනැත්තා ඉගෙනගෙන තියෙන ලෞකික විෂයන්නේ ලෞකික විෂයන් පිළිබඳව හොඳ දැනුමක් එයා ඇති කරගෙන තියෙනවා. ඒ උගත් තැනැත්තාට ඥානවන්තයා කියලා කියනවා. හැබැයි නමුත් පින්නතුනේ එතන ඒ ඥානවන්තකම මේ ධර්මයත් එක්ක ගැලපෙන්නේ නැහැ. ධර්මයට හාත්පසින්ම වෙනස්. එහෙම ඥානවන්තයා කියලා කියන්නත් මං හිතන්නේ ධර්මයත් එක්ක ඒක සුදුසුත් නෑ කියලා. එහෙම කෙනෙකුට. මොකද ඒ ඥානවන්තකම ඒ උගත්කම නොඑක් අකුසල් කරන්න යාට හේතුවක් වෙනවා. බලන්න මොනතරම් ඉගෙනගෙන තිබුණත් මොනතරම් උපාධිය අරන් තිබුණත් ලෝකේ මහා සම්භාවනීය ජීවිත ගත කරනවා කිව්වත් ඒ ඇත්තන්ගේ චිත්තසංතානය තුළින් ඒ අයගේ ක්‍රියාකාරකම් තුළින් ලෝකයට අයහපතක් සිදු වෙනවා. නොඑක් අකුසල් කරන්නට හේතු වෙනවා. අයහපත සිදු කිරීම පිණිසත් මේ ඒගොල්ලොන්ගේ අර ඒ බුද්ධිමත්කම ඒ උගත්කම හේතුවක් කරගන්නවා. ඒකට හේතුව තමයි පින්නතුනි බලමු අපි මෙහෙම දැන් හොඳට උගත් කෙනෙක් නිසා නේද ලෝකයට අවියායුධ බිහි වෙන්නේ. ලෝකයට වසවිස බිහි වෙන්නේ. ලෝකයේ සතුන් මරන්න, මිනිස්සු මරන්න, දේපල හානි කරන්න, වන විනාශ කරන්න හැම යන්ත්‍ර සූත්‍ර වසවිස අවියායුධ හැම දෙයක්ම බිහි වෙන්නේ අර ඒ විෂයන් පිළිබඳව ඒ දේවල් පිළිබඳව උගත්කමින් ඉහළට ගිහිපු කෙනා නිසා. ඒ නිසා ලෝකයාට වෙන්නේ අයහපතක් ඒ බුද්ධිමත්කම තුලින්. ඒ වගේම තමයි දැන් කුසල් සිත් ඇතිවෙන ඥානය මෙන්න මේක නෙමෙයි. දැන් මේගොල්ලොන්ගේ අතින් වෙන්නේ සාමාන්‍යයෙන් ලෞකික විෂයන් ඉගෙනගත්තු පිළිබඳව මනා දැනීමක් ඇති උගත් නැත්තා ඥානවන්තයා කියලා ගත්තට එතනදී ඒ ඥානවන්තකම නිසා නොයෙක් අකුසල් වෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන් ලෝකේ අපි දන්නවනේ නේද? මේ ලෝකේ කොච්චරනම් විනාශකාරී දේවල් සිදු වෙන්නේ නොයෙක් අත්හදා බැලීම්, නොයෙක් පරිශ්‍රණ කිරීම හරහා ලෝකයට නොයෙක් දේවල් එළියට එනවා. අවියායුධ වසවිස ඕනෑ තරම් දේවල්. ඒ වගේ කොච්චර දේවල් හැම විෂය ධාරාවක්ම ගත්තොත් ලෝකේ යහපත උදා කරන්න පුළුවන් දේවල් බිහි වෙනවා අඩුයි. ලෝකේ අයහපත කරන්න පුළුවන් දේවල් තමයි ලෝකයට බිහි වෙන්නේ. උගත්කම වැඩි වෙන්න ලෝකයට එහෙම යහපත කරුණාව මෛත්‍රිය ඒව නැති වෙලා යනවා නේ. ඊළඟට තමන් ආත්මාර්ථකාමී සංකල්පනා ඉස්මතු වෙන්න පටන් ගන්නවා. නමුත් මෙතනදී මේ ඥානය කියලා කියන්නේ කර්මය කර්මඵලය පිළිබඳව විශ්වාසය ඇති වෙලා තියෙනවා. ඒ වගේම තමයි හේතුඵල ධර්මය පිළිබඳව විශ්වාසයක් ඇති කරලා තියෙනවා. ධර්මයේ අර්ථ පිළිබඳව හොඳ හැටි දැනගෙන තියෙනවා. පාපයන්ගෙන් වළකින උපාය දන්නවා. නමුත් මේ කාරණා සාමාන්‍ය සම්මුති ලෝකයේ තුල උගත් කියන අය තුල මේවා වර්ධනය වෙන්නේ නැහනේ. මේක වර්ධනය වෙන්න නම් මේ
දහම තමන්ගේ ජීවිතයට ගලපාගත්තු කෙනාගේ චිත්තසංතානය තුළ විතරයි මේ කාරණා දියුණු වෙන්නේ. ඒ නිසා මේකට කියනවා ඥානය කියලා. ඉතින් දැන් ධර්මයේ උගන්වන හැටියට ඥානවන්තයා කුසල් අකුසල් දැනගෙන අකුසල් වලින් වැළකීලා කුසලයේ යෙදෙන්න උත්සාහවත් වෙනවා නේ. දැන් ධර්මයේ තුල ඥානවන්තයා අකුසල් කුසල් හොඳට හඳුනා ගන්නවා. ඒ අඳුනගෙන අකුසලින් වෙන් වෙන්න උත්සාහවත් වෙනවා. මේ එතකොට තමන්ටත් අනුන්ටත් යහපතක්ම තමයි ඥානවන්තයා සිදු කරන්නේ. ඒ වගේම සංසාර දුක දැනගෙන ඒයින් මිදීමටම වීරිය කරනවා. නමුත් අර සම්මුති ලෝකයේ තුල විශේෂ ධාරාවන් ඉගෙනගත්තු අයගේ තුලින් මේව සිදු වෙන්නේ නැහැ. එයාලා එහෙම ධර්මයක් ඉගෙනගෙන නෙමෙයි. ඒ වගේම තමයි මේ නුවණින් විතරක් නෙමෙයි මේ ගුණයෙන්ද උසස් වීමට උත්සාහ දරනවා. මෙන්න මේ ධර්මය තුල උගන්වන මේ ඥානවන්තයා නුවණින් පමණක් නෙමෙයි ගුණයෙන්ද උසස් වෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි මෙන්න මේ විදියට තමයි පින්නතුනේ මෙන්න මේ කාරණාවලට තමයි කුසල් සිත්හි යෙදෙන ඥානය මෙන්න මේ විදියට විස්තර කරන්න පුළුවන් වෙන්නේ. දැන් මං හිතන්නේ පින්වත් පිරිසට මේ ඥානය කියන දේ හොඳට පැහැදිලි වෙන්නට ඇති. ඒ වගේම තමයි පින්නතුනි දැන් කොච්චර ආදරයෙන් ගෞරවයෙන් අනුන්ට සංග්‍රහ කළත් මොන දේ උදව් උපකාර කළත් යම් යම් දේවල් කර්මය කර්මඵලය අදහන්නේ නැත්තම් අන්න යාට ඥාන සම්පයුක්ත කුසල් සිත් ඇති වෙන්නේ නැහැ. මේ යහපත් කටයුතු කරන ඔහු ඒ පුජ්‍යලයට ලැබෙන්නේ දි හේතුක ඥාන විප්‍රයුක්ත කුසල් සිත් පමණයි. දැන් ආදරයෙන් ගෞරවයෙන් අනුන්ට සංග්‍රහ කරනවා. නමුත් කන බොන දේවල් දෙන්න පුළුවන්, නොයෙක් උදව් උපකාර කරන්න පුළුවන්. නමුත් කර්මය කර්මඵලය අදහන්නේ නැහැ යා. අන්න යාට ඇති වෙන්නේ ඥාන සම්පයුක්ත කුසල් සිත් නෙමෙයි. එහෙනම් ඒ යහපත් කටයුතු කරන එයාට ලැබෙන්නේ ද්වි හේතුක ඥාන විප්‍රයුක්ත කුසල් සිත්. තව කාරණයක් තමයි පින්නතුනි පෙර ಜಾතිවල ප්‍රඥාව ලැබීම පිණිස නම් පෙර ಜಾතිවල ඒ උපකාර වන කුසල් ඒ කියන්නේ ධර්ම විනය ඉගෙනගෙන ධර්මය කියා දීම, ධර්මදේශකයන්ට සත්කාර කිරීම, ධර්මයේ ඉගෙන ගන්නවුන්ට උපකාර කිරීම, ඒ වගේම තමයි නිරෝල් ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීම වගේ දේවල් අන්නේ කුසල් කරලා ප්‍රාර්ථනා බලයක් ඇතිව උපන් පුද්ගලයන්ට තමයි මෙන්න මේ ඥානය පහළ වෙන්නේ. මෙන්න මේ ඥානය පහළ වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි මේ පින්නතුනි දැන් ඥානය ගැන සඳහන් කරන්න තියෙන්නේ ඕනම පින්කමක් ඕනම දෙයක් කරනකොට ඒ කර කිරීමට පෙරත් කිරීමෙන් පසෙත් යම් කිසි පින්කමක් කරනවා නම් ඒ පින්කම කරන්න කලිනුත් පින්කම කිරීමෙන් පස්සෙත් සිත ඊටා පිරිසිදුව තියාගන්න ඕනේ. අන්න ඒක හොඳට මතක තියාගන්න ඕනේ. ඒ කියන්නේ හොඳට පිරිසිදුව තියාගත්තොත් තමයි මෙන්න මේ කරුණු කාරණා සම්පූර්ණ වුණාට පස්සේ උත්කෘෂ්ඨ ඥාන සම්පයුක්ත මහා කුසල් සිතක් උපදින්නේ. පින්කමක් කරනකොට පින්නතුනි පින්කමට කලිනුත් පින්කමට පසුවත් පින්කම කරන අවස්ථාවෙනුත් සිත ඊ타ත්ම පිරිසිදුව තබා ගන්නට ඕනේ. අර කර්මය කර්මඵලය විශ්වාස කරලා හේතුඵල ධර්මය විශ්වාස කරලා එතකොට තමයි වර උත්කෘෂ්ඨ ඥාන සම්පයුක්ත මහා කුසල් සිතක් බවට පත් වෙන්නේ. ඔන්න ඔය කාරණා සඳහන් කරලා දැන් ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේ කාරණාව විස්තර කරන්න. ඥාන සම්පයුක්ත කුසල් සිතක් ඇති වෙන්නටත් උපකාර වන කරුණු කාරණා හතරක් විස්තර කරනවා. එක තමයි ත්‍රි හේතුක මහා විපාක සිතකින් ප්‍රතිසන්දිය ලැබීම, ශ්‍රද්ධාදී ධර්මයන්ගේ මේරීම, අකුසල් කෙරෙන් ඈත්වීම, නුවණ වැඩෙන කටයුතු කිරීම කියන මෙන්න මේ කාරණා හතර සම්පූර්ණ වෙන්න ඕන කුමක් සඳහාද?
ඥාන සම්පයුත්ත කුසල් සිතක් ඇති වෙන්නට නම් නැවතත් අපි ඒ කාරණා හතර මතක් කළොත් ත්‍රි හේතුක මහා විපාක සිතකින් ප්‍රතිසන්දිය ලැබීම, ශ්‍රද්ධාදී ධර්මයන්ගේ මේරීම, අකුසල් කෙරෙන් ඈත් වීම, නුවණ වැඩෙන කටයුතු කිරීම කියන කාරණා හතරයි. මේ කියන කාරණා අඩු වෙලා තියෙනවා නම් එතනදි කියනවා ඥාන විප්පයුත්තයි කියලා. ඥාන විප්පයුත්තයි කියලා. ඔන්න ඔය විදියට දැන් පින්නතුනි අපි මේ ටික විස්තර කරගෙන ආවේ. දැන් කර්මය කර්මඵලාදිය විශ්වාස කරගෙන දැන් අපි කලින් විස්තර කරානේ කර්මඵල ආදිය නුවණින් යුක්තව මෙනෙහි කිරීමට නොහැකි වූ, ඒ කියන්නේ පුරුද්දෙන් දන් දීම, සීල් සමාදන් වීම, මල් පූජා කිරීම, පූජා පැවැත්වීම ආදී පින්කම් කරන විට පින්නතුනි ඇති වෙන්නේ ඥාන විප්පයුත්ත සිත්. දැන් කලින් විස්තර කරේ ඥාන සම්පයුත්ත වෙන විදිය. මෙතනදී කර්මඵල ආදිය නුවණින් යුක්තව මෙනෙහි කිරීමට යම් කෙනෙකුට පුළුවන් කමක් නැත්නම්, ආනිසංශය ගැන නුවණින් මෙනෙහි කරන්න තේරෙන්නේ නැත්නම්, දන්නේ නැත්නම්, අර එයා කරන්නේ කොහොමද පින්කම්? පුරුද්දට වගේ දන් දෙනවා, පුරුද්දට වගේ සීල් සමාදන් වෙනවා, ඒ වගේම තමයි පුරුද්දට තමයි මල් පූජා කරන්නේ, පූජා පවත්වන්නේ, ඔහේ පූජා පවත්වනවා. ඒව ආනිසංස දන්නේ නැහැ නේ, ආනිසංස දන්නේ නැහැ. ඒ වගේම තමයි ඒව කර්මය කර්මඵලයේ පිළිබඳ මෙලෝදියක් දන්නේ නැතුව ඔහේ පූජා පවත්වනවා. අන්න ඒ වෙලාවෙදී දැවැන්ත විදියට ඒ පූජා කළත් ඒ පින්කම් කරන වෙලාවට ඇති වෙන්නේ මොන සිද්ද? ඥාන විප්පයුත්ත සිත්. ඇයි මේ ඥාන විප්පයුත්ත සිත් ඇති වෙන්නේ? එයා ආනිසංශය ගැන දන්නේ නැහැ. මොකද දන්නේ නැත්තේ? ආනිසංශය ගැන. අන්න ඒක පින්නතුනි හරි වැදගත්. අපි ඔහේ දන් දෙනවට දන් දෙනවා. ඔහේ සිල් සමාදන් වෙනවා, අනිත් අය සිල් සමාදන් වෙනවා කියලා දුවගෙන ගිහිල්ලා සිල් සමාදන් වෙනවා. ඔහේ රටේ පින්කම් කරනවා කියලා අපි ගිහිල්ලා පින්කමට ඔහේ සම්බන්ධ වෙනවා. මෙලෝ දෙයක් දන්නේ නැහැ. මේකෙන් වෙන ආනිසංශය දන්නෙත් නැහැ. මල් ටිකක් කඩාගෙන ගිහිල්ලා ඔහේ මෙන්න බුදුහාමුදුරනේ මල් කියලා තියෙනවා. ඒ ආනිසංශය දන්නේ. නමුත් පින්නතුනි මේ ධර්මී ඉගෙන ගන්න එකේ වැදගත්කම තියෙන්නේ ඔබ මෙතෙක් කළා වූ වැරදි අඩුපාඩු හදා ගන්න හොඳ පසුබිමක් මේ අපි මේ ඉගෙන ගන්නෙ නේ. ඔබ මෙතෙක් ආනිසංශය ගැන දන්නේ නැතු ඔහේ කරන්නම් වාලේ පින්කම් කරන්නේ නැති, ඔබේ ජීවිතය මේ ශාසනය තුල හසුරවන්නේ නැති. නමුත් දැන් ඔන්න අද දැනගත්තා මේ ඥාන සම්පයුත්ත වෙන්නත් ඥාන විප්පයුත්ත වෙන්නත් හේතු කාරණා ටික. ඒ නිසා පින්නතුනි කරන්නම් වාලේ නෙමෙයි කරන්න ඕන මේ ශාසනය තුල පින්කම්. ඒවා දැනගෙන කරන්නට ඕනේ. දැනගෙන කළොත් තමයි ඔබට ඒයින් ප්‍රතිලාභයක් ලබා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම තමයි පින්නතුනි දැන් ඔය අපි හිතනවා කුඩා දරුවෝ හරි ශ්‍රද්ධාවෙන් සාදු කියනවා, වඳිනවා, එක එක කටයුතු කරනවා හරි මේ සතුටින් යුතුව. නමුත් බලන්න පින්නතුනි කුඩා දරුවන් දැන් විහාරයකට කොහෙට හරි ගියාට පස්සේ වඳිනවා, ගාත කියනවා, දන් දෙනවා ආදී කරනවා. නමුත් ඒ හැම තැනදීම ඇති වෙන්නේ දරුවන්ට ඥාන විප්පයුත්ත සිත්. ඒ කියන්නේ දරුවෝ දන්නේ නැහැ දෙමව්පියෝ කියන නිසා කරනවා. මෙන්න මෙහෙම කරනවා, නැත්තම් කරන දිහා බලාගෙන ඉඳලා කරනවා. ඒ නිසා ඒ දරුවන් දන්නේ නැහැ මේකේ විපාක දන්නේ නැහැ, ආනිසංස ගැන දන්නේ කරනව නිකන් අර දකින්න නිසා. පුරුද්දකට වගේ කරනවා. එතකොට කුඩා දරුවන්ට ඇති වෙන්නේ ඥාන විප්පයුත්ත සිත්. ඔන්න දැන් අපි සෝමනස්ස සහගත වෙන විදිය, උපේක්ඛා සහගත වෙන විදිය ඊළඟට සාකච්ඡා කළා. ඥාන සම්පයුත්ත, ඥාන විප්පයුත්ත සිත් වෙන විදිය. ඊළඟට තමයි අපිට ඊළඟ කාරණේ දෙක තමයි අසංකාරික හා සසංකාරික කියන ස්වභාවය. මෙහෙයවීමක්, අනුබලයක්, උනන්දු කරවීමක් නොමැතිව කුසල් කරන විට අසංකාරික කුසල් සිත් ඇති වෙනවා. අපි මේ කාරණය කලින් පාඩම් වලදීත් ඉගෙන ගත්තා. ඒ වගේම තමයි මෙහෙයවීමක්, උනන්දු කරවීමක් ඇති වෙලාවට ඇති වෙන සිත මොකද්ද? සසංකාරික සිත. දන් දීමේදී ඒ දාන වස්තුව අලෝභ චේතනාව පෙරදරි කරගෙන කරුණාවෙන් පිළිගන්නා තැනැත්තාගේ අතට දෙනවද නම් ඒ දාණයෙන් ලැබෙන කුසලානිසංසයන් ඒකාන්තයෙන්ම ලැබේවයි කියලා ස්ථීර අදහසක් ඇතිව තිබුණා නම් අනේ සිත අසංකාරික වෙනවා.
එහෙම නැත්නම් අනුන් සතුටු කරවන අදහසින් අනුන්ගේ නියෝගයකින් අන්න ඒ වගේ දානයක් පිළිගන්නවා නම් ඒ සිත සසංකාරික සිත වෙනවා. ඒ කියන්නේ තමන්ගේ කැමැත්තෙන්ම දන් දෙනවා නම් ඒ සිත අසංකාරික වෙනවා. අනිත් අයගේ මේ උනන්දු කරවීමෙන් උත්සාහ කරවීමෙන් එතකොට අනිත් අය සතුටු කරන අදහසින් දන් දෙනවා නම් ඒ සිත සසංකාරික සිත වෙනවා. ඔන්න ඔය විදිහට තමයි කරුණු කාරණා ටික අපිට විස්තර කරගන්න තියෙන්නේ. ඊළඟට පින්නතුනි අපි ඊතා මේ සරලව මෙන්න මේ කියපු සිත් 8 එකින් එක උපදින ආකාරය පිළිබඳව විස්තරයක් ඇති කරගනිමු. කොහොමද මේ සිත් උපදින්නේ කියලා, මොන වගේ කරනකොටද මේ සිත උපදින්නේ කියලා අපි කරුණු කාරණා ටික දැනගත්තොත් මං හිතනවා හොඳයි කියලා. දැන් පින්නතුනි මෙන්න මේ විදිහට අපි සිත් එකින් එක විස්තර කරගෙන යමු. මල් පහන් පූජා කරනවා, දන් දෙනවා, සීල් රකින්නවා ආදී නොයෙක් පින්කම් කරනවනේ. අන්නේ පින්කම් කරනකොට සතුටින් යුතුව ශ්‍රද්ධාව පෙරදරි කරගෙන ආනිසංස දැනගෙන මෙහෙවීමක් නොමැතිව කරන පින්කම දී ඇතිවෙන පළමුවෙනි සිත තමයි සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත. ඊළඟට තමයි දැන් මේ පළවෙනි සිත තමයි මල් පහන් පූජා කිරීමේදී, දන් දීමේදී, සිල් රැකීමේදී ආදී පින්කම් ඊතා සතුටින් ශ්‍රද්ධාව පෙරදරි කරගෙන ආනිසංස දැනගෙන මෙහෙවීමක් නොමැතිව කරන කොට පළමුවෙනි සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත ඇති වෙනවා. ඒ කියන්නේ සොම්නසින් යුක්තව, කම්පල දන්නා නුවණින් යුක්තව, කාගේවත් මෙහෙයවීමක් නැතිව දන් දීම් ආදිය කිරීමේදී එහෙනම් මෙන්න මේ කියන සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත උපදිනවා. ඒ වගේම තමයි ඒ විදියමයි මෙහෙවීමක් ඇතිව කරනකොට දෙවෙනි සිත වන සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංකාරික සිත උපදිනවා. සසංකාරික සිත උපදිනවා. අපි සඳහන් කරේ සොම්නසින් හා නුවණින් යුක්තව මෙහෙයවීමක් ඇතිව දන් දීම ආදිය කිරීමේදී සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංකාරික සිත උපදිනවා කියලානේ දෙවෙනි සිත ගැන මතක් කළේ. ඒ කියන්නේ එතනදී වෙනස් වීම තියෙන්නේ මෙහෙයවීමක් ඇතිව. එතකොට වෙන්නේ මොකද්ද? සසංකාරිකයි. මෙහෙයවීමක් ඇතිව දාන ආදී පින්කම් කරනකොට එතනදී ඇතිවෙන සිත තමයි සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත සසංකාරික සිත. මේ කාගේවත් මෙහෙයවීමක් නැතිව කර්මය කර්මඵල දන්නා නුවණින් යුක්තව සතුටින් යුක්තව දන් දෙනවද, සිල් සමාදන් වෙනවද, භාවනා කරනවද ආදී අර දස පුණ්‍ය ක්‍රියාවන් සිදු කරනවද අන පළවෙනි කුසල් සිත ඒ මොකද්ද? සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත උපදිනවා. එහෙම නැතුව කම්පල දන්නා නුවණින් යුතුව සතුටින් යුක්තව හැබැයි කාගේ හරි මෙහෙයවීමකින් කරනව නම් ඒ කුසල කර්මය එතකොට උපදින සිත තමයි දෙවනි සිත ඥාන සම්පයුක්ත සසංකාරික සිත. ඊළඟට තමයි තුන්වෙනි සිත මල් පූජා කරනවා. තුන්වෙනි සිත උපදින විදිය මේ මතක් කරන්නේ. මල් පූජා කරනවා, දන් දෙනවා, සිල් රැකීම ආදී නොයෙක් පින්කම් කරනවා. ඔන්න සතුටින් යුතුවම. සතුටින් යුතුව තමයි ශ්‍රද්ධාව පෙරදරි කරගෙන මේ පින්කම් කරන්නේ. හැබැයි කර්මය කර්මඵලය කියන ඒ වගේ ආනිසංසය ආදිය සිහි කරන්නේ නැහැ ඒ වෙලාවේදී. ඔන්න හොඳට මතක තියාගන්න ඕන තුන්වෙනි සිතට එනකොට මල් පහන් ආදී පූජා කරනවා, දන් දෙනවා, සිල් රකින්නවා ආදී පින්කම් කරන්නේ ශ්‍රද්ධාවෙන් සතුටින්. නමුත් මෙතනදී කර්මය කර්මඵලය ආනිසංසය පිළිබඳව මේ සිහි කරන්නේ නැහැ. පුරුද්දක් වශයෙන් තමයි මේ පින්කම් කරන්නේ.
හැබැයි මෙතනදිත් මෙහෙයවීමක් නැහැ කාගේවත් කැමැත්තකින් එහෙම නෙමෙයි තමන්ගේම කැමැත්තෙන් කුසල් කරනකොට තුන්වෙනි සිත උපදිනව මොකද්ද ඒ සිත සෝමනස්ස සහගත ඥාන සම්පයුත්ත ඥාන විප්පයුත්ත අසංකාරික සිත. මෙතනදී ඥාන සම්පයුත්ත නෙමෙයි වෙන්නේ ඥාන විප්පයුත්තයි. ඒකට හේතුව තමයි කර්මය කර්මඵලය පිළිබඳව නැත්නම් ආනිසංස පිළිබඳව සිහි කිරීමක් මෙතන නැති නිසා මෙතනදී වෙන වෙනස තමයි ඥාන විප්පයුත්තයි. නමුත් තමන්ගේ කැමැත්තෙන් අර පුරුද්දකට වගේ දන් දෙනවා සිල් සමාදන් වෙනවා මල් පූජා කරනවා ඒ නිසා මෙතනදී හැබැයි තමන්ගේ කැමැත්තෙන්ම කරන නිසා එතන අසංකාරික වෙනවා. ඔන්න දැන් සිත් සෝමනස්ස සහගත සිත් තුනක් ගැන විස්තර කළා. හතරවෙනි සිත තමයි ඒ විදියටමයි මල් පහන් ආදී පූජා කරනවා දන් දෙනවා සිල් සමාදන් වෙනවා ආදී පින්කම් කරනවා මේ බොහෝම සතුටින් යුතුව ශ්‍රද්ධාව පෙරදරි කරගෙන ඒ වගේම තමයි මෙතනදිත් කර්මය කර්මඵලය පිළිබඳව ආනිසංසය ගැන සිහි කරන්නේ නැහැ. ඒව දැනගෙන නෙමෙයි. අර පුරුද්දක් වශයෙන් මේ දන් දෙනවා. හැබැයි මෙතනදී වෙනස තියෙන්නේ කවුරු හරි කියලා තමයි මෙහෙයවීමකින් මෙන්න මේ මල් ටික පූජා කරන්න. මේ දන් ටික දෙන්න, මේ දාණය දෙන්න. එහෙම නැත්නම් සීල් සමාදන් වෙන්න යමු. එහෙම නැත්නම් තමන්ගේ හිත නැවත නැවතත් අර උත්සාහවත් කරවීමකින් කරන පින්කමේදී උපදින සිත තමයි සතරවෙනි සිත සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත සසංකාරික සිත. හැබැයි මෙතනදිත් බොහොම මේ සතුටින් ශ්‍රද්ධාවෙන් යුතුව තමයි දාන ආදී පින්කම් කරන්නේ. නමුත් ආනිසංසය ගැන සිහි කරන්නේ නැහැ. කර්මය කර්මඵලය පිළිබඳව එතනදී අර සිහි කිරීමක් නැහැ. ඒ වගේම තමයි අනිත් අයගේ මෙහෙයවීමකින් යුතුව තමයි ඒ පින්කම් ටික කරන්නේ. ඒ නිසා උපදින සිත තමයි සෝමනස්ස සහගත ඥාන විප්පයුත්ත සසංකාරික සිත. ඔන්න දැන් අපි සෝමනස්ස සහගත සිත් 4 උපදින ආකාරය දැන් දැනගත්තා. දැන් හොඳට පැහැදිලි ඇති පින්වත් පිරිසටනේ. ඔන්න දැන් තමන් පින්කම් කරනකොට මෙන්න මේ විදියට මේ සිත උපදින ආකාරය හොඳට දැනගන්නට ඕනි පින්නතුනි. නුවණින් දැනගන්නට ඕනි. එතකොට තමන්ට තේරෙනවා මට දැන් මේ කාමාවචර මෙන්න මේ සිත් මේ කුසල් සිත තමයි ඉපදුනේ කියලා. නමුත් උත්සාහවත් වෙන්නට ඕනේ මොනසිත උපදවා ගන්නද නිතරම සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිතකින්ම දන් දෙන්න මල් පූජා කරන්න බණ අහන්න බණ කියන්න සිල් සමාදන් වෙන්න භාවනා කරන්න වත්පිළිවෙත් කරන්න ඒ වගේම තමයි අපූපස්ථාන කරන්න හැමදේම කරන්න පින්නතුනි උත්සාහවත් වෙන්න ඕන නුවණ පෙරදරි කරගෙන බොහෝම සතුටින් ශ්‍රද්ධාවෙන් යුතුව කවුරුවක් කියනකන් ඉන්නේ නැහැ අපි පින්කම් කරන්න තමන්ගේ කැමැත්තෙන්ම තමන්ගේ නුවණ මෙහෙවලම මේ පින්කම් කරන්න ඕන. ඔන්න ඔය විදියට තමයි පළවෙනි සිත් 4. ඊළඟට තමයි පස්වෙනි සිත පින්කම් කරනව ඕන. පින්කම් කිරීමේදී තමන් කැමති වෙන විදිහට සතුටක් ඇති වෙන්නේ නැහැ. ඒ සතුටු වීමට බාධාවක් ඇති වෙනවා. එතකොට සෝම්නසක් නැහැ මධ්‍යස්ථ ස්වභාවයකින් යුක්තව තමයි ඒ පින්කම කරන්නේ. නමුත් සතුටු වෙන්නට බාධාවක් ඇති වුණත් නුවණින් යුක්තව පින්කම කරනවා. නුවණින් යුක්තව පින්කම් කරනවා. ඒ වගේම තමයි මෙහෙයවීමකින් තොරව තමන්ගේ කැමැත්තෙන්ම ඒ පින්කම කරනකොට ඔන්න උපදිනවා පස්වෙනි සිත කොහොමද උපේක්ඛා සහගතයි ඥාන සම්පයුත්තයි අසංකාරිකයි. උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත අසංකාරික සිත උපදිනවා. නැවතත් මේ පස්වෙනි උපේක්ඛා සහගත සිත විස්තර කළොත් පින්කම් කිරීමේදී දන් දෙනවා මල් පූජා කරනවා සිල් රකින්නවා වත්පිළිවෙත් කරන මේව කිරීමේදී තමන් කැමති වෙන විදියට තමන් අදහස් පරිදි සතුටු වෙන්නට බෑ. එතනදී බාධාවක් ඇති වෙනවා. සොම්නසක් නැහැ මධ්‍යස්ථ ස්වභාවයක් තියෙන්නේ. ඒ පින්කම් කරනවා. හැබැයි සතුටක් එහෙම නැහැ මහා සතුටක්. මේ මධ්‍යස්ථ බවක් තියෙන එතනදී. ඒ නිසා නමුත් තමන්ගේ කැමැත්තෙන් නුවණ පෙරදරි කරගෙන කරනවා. එතනදී උපදින සිත තමයි උපේක්ඛා සහගත ඥාන සම්පයුත්ත අසංකාරික සිත.
ඊළඟට 6 වෙනි සිතට යනකොට ඒ විදියමයි පින්කම් කිරීමේදී තමන් කැමති වෙන විදියට අර සොම්නසක් නැහැ. මධ්‍යස්ථ ස්වභාවයෙන් යුක්තව සතුටු වීමට බාධාවක් ඇති වෙන්න පුළුවන්. ඒ ඇති වුණත් හැබැයි නුවණින් යුක්තවම මේ පින්කම කරනවා. නමුත් මෙතනදි වෙන්නේ මේ 6 වෙනි සිතට යනකොට මෙහෙයවීමක් ඇතිවමයි මේ පින්කම සිදු කරන්නේ. කවුරු හරි කියන නිසා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේ සිත නැවත නැවතත් උත්සාහවත් කිරීම නිසා වෙන්න පුළුවන්. මෙන්න මේ කුසලයේ පින්කමක් කරනකොට 6 වෙනි සිත තමයි උපේක්ඛා සහගත ඥාන සම්පයුක්ත සසංඛාරික සිත උපදිනවා. ඔන්න දැන් 6 වෙනි සිත උපදින ආකාරය පැහැදිලි. 7 වෙනි සිතට යනකොටත් ඒ විදියමයි සතුටක් එතනදිත් අර විදියටමයි මේ පින්කම් කරනකොට සතුටක් එහෙම මහා සතුටක් නැහැ. ඒ කියන්නේ මධ්‍යස්ථ ස්වභාවයකින් යුක්තයි. ඒ වගේම තමයි මෙතනදි වෙනකොට ඔන්න වෙනසක් වෙන්නේ නුවණින් තොරව ආනිසංස ගැන එහෙම දන්නේ නැහැ. දැන් අතනදී පින්කම් කරනකොට නුවණින් යුක්තව කළා උපේක්ඛා සහගත වුණා. මෙතනදී උපේක්ඛා සහගතයි සතුටක් නැහැ. ඒ කියන්නේ සොම්නසින් යුක්තව නෙමෙයි. මධ්‍යස්ථ ස්වභාවයකින් යුක්තව නුවණත් පෙරදැරි වෙලා නැහැ. නුවණින් තොරව ඒ වගේම තමයි මෙහෙයවීමක් නැතිව. හැබැයි තමන්ගේ කැමැත්තෙන් කරන්නේ. තමන්ගේ කැමැත්තෙන් කරන අන්නේ පින්කම් කිරීමේදී ඇති වෙනව 7 වෙනි සිත මොකද්ද? උපේක්ඛා සහගත ඥාන විපයුත් අසංඛාරික සිත. උපේක්ඛා සහගත ඥාන විපයුත් අසංඛාරික සිත. එතනදි වෙලා තියෙන්නේ අර සොම්නස් ස්වභාවය නෑ, ගිලිහිලා ගිහිල්ලා මධ්‍යස්ථ ස්වභාවයකින් යුක්තයි. ඒ වගේම තමයි මෙතනදී නුවණ යෙදිලා නෑ. ආනිසංසය ගැන දැනගෙන නෙමෙයි පින්කම් කරන්නේ. හැබැයි තමන්ගේ කැමැත්තෙන්. ඒ නිසා ඒ සිතට කියනවා මොකද්ද සිත? උපේක්ඛා සහගත ඥාන විපයුත් අසංඛාරික සිත කියලා. ඊළඟට තමයි 8 වෙනි සිතට යනකොටත් පින්නතුනේ මේ විදියමයි සෝම්නසක් ස්වභාවයක් මෙතන නැහැ, මධ්‍යස්ථ ස්වභාවයකින් යුක්තයි. මෙතනත් නුවණ පෙරදැරි වෙලා නැහැ, නුවණින් තොරවයි. ඒ වගේම තමයි මෙතනදි වෙන්නේ අර මේ අනිත් අයගේ මෙහෙයවීමකින් යුක්තව නැත්නම් තමන්ගේම නැවත නැවතත් උත්සාහ කිරීමකින් යුතුව මේ පින්කම් කරනවා, දන් දෙනවා, සිල් සමාදන් වෙනවා, මල් පූජා කරනවා, සිල් භාවනා කරනවා ආදී පින්කම් කරන්නේ අනුන්ගේ මෙහෙයවීමකින්. ඒ නිසා මෙතන උපදින සිතට කියනවා උපේක්ඛා සහගත ඥාන විප්පයුත් සසංකාරික සිත කියලා. එතකොට මෙතනදී මධ්‍යස්ථතාවෙන් යුක්තයි, ඒ වගේම තමයි නුවණින් තොරවයි, ඒ වගේම තමයි අනිත් අයගේ මෙහෙයවීමක් ඇතිවමයි මේ සිත උපදින්නේ. මේ පින්කම් කරනකොට උපදින සිත තමයි උපේක්ඛා සහගත ඥාන විප්පයුත් සසංකාරික සිත. ඔන්න ඔය විදියට පින්නතුනි මෙන්න මේ සිතට ඔය උපදින ආකාරය තමයි මේ සරල වශයෙන් මේ පැහැදිලි කළේ. මේ විදියට අර කියන දස පුණ්‍ය ක්‍රියාවන් සිදු කිරීමේදී මෙන්න මේ කියන ආකාරයට තමයි ඔන්න සිත් මේ කාමාවචර සෝබන කුසල් සිත් 24න් කුසල් සිත් 8 මේ උපදීන. ඊළඟට අපි ඊළඟ සතියේදී අපි විස්තර කරනවා විපාක සිත් 8ත් ක්‍රියා සිත් 8ත් අද විස්තර කරේ මෙන්න මේ කියන කුසල් සිත් 8 උපදින ආකාරය. මම හිතනවා දැන් පින්වත් පිරිසට මේ කුසල් සිත් උපදින ආකාරය හොඳට පැහැදිලි වෙනවා ඇති මේ කොහොමද උපදින්නේ කියලා. අර දන් දීමේදී, සිල් රැකීමේදී, භාවනා කිරීමේදී, ඒ වගේම තමයි වත්පිළිවෙත් කිරීමේදී, පින් අනුමෝදන් කිරීමේදී, පින් අනුමෝදන් වීමේදී, ඒ වගේම ධම්ම දේශනා, ධම්ම ශ්‍රවණ, ඒ වගේම තමයි දිට්ඨිජ කම්ම කියන මෙන්න මේ කියන දස පුණ්‍ය ක්‍රියාවන් සිදු කිරීම වශයෙන් තමයි මේ කියන කාමාවචර කුසල් සිත් 8 ඇති වෙන්නේ. දැන් 8 ඇති වෙන විදිය අපි දැන් දැනගත්තා, ඉගෙන ගත්තා. සෝමනස්ස වෙන්නේ ඇයි, ඥාන සම්පයුත්ත වෙන්නේ ඇයි, අසංකාරික වෙන්නේ ඇයි, ඥාන විප්පයුත්ත වෙන්නේ ඇයි, සසංකාරික වෙන්නේ ඇයි, උපේක්ඛා සහගත වෙන්නේ ඇයි කියන ආකාරය. ওই විදියට කරුණු කාරණා දැන් ඔන්න හොඳට දැන් දැනගෙන ඉවරයි. හොඳට මේ පිළිබඳව අවබෝධයක් ඇති කරගත් අද දවස තුලදී පින්නතුනි
ওই විදියට දැන් තව කාරණයක් මතක තියාගන්න ඕන මේක මේ කුට්ටියක් විදියට ගන්න එපා. හිතන්න පුළුවන් දැන් දානයක් දෙන්න ගත්තාම දාන දෙන්න පටන් ගත්ත වෙලේ ඉඳලා ඉවර වෙන තුරුම මේ සිත් ඇති වෙයි කියලා. එහෙම වෙන්නේ නැහැ. මේ කුසල් සිත්ම ඇති වෙනවා කියලා එහෙම අදහසක් නැහැ පින්නතුනි. ඒ කාලය පුරම සීල් සමාදන් වුණාම උදේ ඉඳලා හවස් වෙන තුරුම මේ කුසල් සිත්ම ඇති වෙනවා කියලා එහෙම කියන්න බෑ. එතකොට මේ එහෙම පින්කම් කරනකොට පින්කම ගැන සිහියෙන් යුක්තව සිටින කාලය තුලදී පමණයි මේ කුසල් සිත් ඇති වෙන්නේ. දැන් සීල් සමාදන් වෙලා ඉන්නවනම් සීලය ගැන හිත හිතා ඉන්න වෙලාවේදී විතරයි මේ කුසල් සිත් ඇති වෙන්නේ. දන් දෙනවනම් දන් දෙන කාරණය ගැන දන් දීම ගැන හිත හිතා ඉන්නවනම් විතරයි මේ ගැන හිතෙන්නේ. එහෙම නැති වුණොත් මේ එහෙම නැති වුණොත් අර අකුසල් සිත් ඇති වෙන්න පුළුවන් නේ. අර අහේතුක සිත් ඇති වෙන්න පුළුවන්. වෙනත් සිත් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ පින්කම ගැන සිහියෙන් යුක්තව සිටින මොහොතේ පමණක් ඇතිවන චිත්ත වීතිවල මේ සිත් අටෙන් එකක් ජවන් එහෙම නැත්නම් කර්ම සිත් වශයෙන් හත්වර බැගින් ඉපදිලා නිරුද්ධ වෙන බව හොඳට තේරුම් ගන්නට ඕනේ. නැවතත් ඒ කාරණය මතක් කළොත් ඒ යම් පින්කමක් ඒ පින්කම ගැන සිහියෙන් යුක්තව සිටින මොහොතේ පමණක් ඇතිවන මේ චිත්ත වීතිවල මේ සිත් අටෙන් එකක් ජවන් එහෙම නැත්නම් අපි කියනවා කර්ම සිත් වශයෙන් හත්වරක් බැගින් නිපිදලා නිරුද්ධ වෙනවා කියලා ඔන්න සඳහන් වෙලා තියෙනවා දැනගන්නට ඕනේ. ඊට අමතරව ඒ සිත් ඒ කියන්නේ පින්කම ගැන සිහියෙන් තොරව ගිහිපු වෙලාවට ඊර්ෂ්‍යාව, මානය, ක්‍රෝධය, වෛරය ආදී නොයෙක් ක්ලේශ ධර්මයන්, රාග ආදී සිතුවිලි ආදී නොයෙක් පාප ධර්මයන්, පාප අදහස් පින්කමට සම්බන්ධයක්ම නැති, පින්කමට අදාළ නැති දේවල්, විරුද්ධ අදහස් මේ පහළ වීමෙන් මේ පින්කම එතකොට අකුසල් නිසා දුර්වල වෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා ඒ ගැන හොඳට සිහි කරගෙන සිහියෙන් යුක්තවම පින්කම් කරන්න උත්සාහවත් වෙන්න ඕන. පින්වත් පිරිසට අද දැනගන්න ලැබුණා අපි කොහොමද පින්කමක් කරන්න ඕනේ කියලා. පින්නතුනි ඒ නිසා දන් දෙනකොට සීල සමාදන් වෙනකොට මොන හෝ පින්කමක් කරනකොට හිතන්න එපා ඒ පින්කම කරන කාලය තුලදීම කුසල් සිත් ඇති වෙනවා කියලා. ඒ පින්කම ගැන හිතන කාලය තුලදී විතරයි, හිතන මොහොත තුලදී විතරයි මේ කියන කාමාවචර කුසල් සිත් ඇති වෙන්නේ. අනිත් ඒ හැම කාලය තුලදීම ඊර්ෂ්‍යාව ඇති වෙන්න පුළුවන්, ක්‍රෝධය ඇති වෙන්න පුළුවන්, රාගය ඇති වෙන්න පුළුවන්, වෛරය ඇති වෙන්න පුළුවන්, තණ්හාව ඇති වෙන්න පුළුවන්. නොයෙක් විකාර සල්ලාප අල්ලාප නිසා විකාර අදහස් සිතුවිලි සමුදායක් ඇති වෙලා ඒ කුසලය දුර්වල කුසලයක් බවට පත් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි අර මම මතක් කළේ මහා දැවැන්ත පින්කම් කරනවා, දැවැන්ත දේවල් කරනවා, මහන්සි වෙනවා, වීරිය ගන්නවා. නමුත් ඒ කාලය තුල හිතන්න එපා ඒ කාලය තුලදීම මේ කුසල් සිත් ඇති වුණා කියලා. ඒ කාලය තුලදී වැඩිමනත්ම බොහෝ වෙලාවට ඇති වෙන්නේ අකුසල් සිත්. එතකොට අකුසල් සිත් ඇති වෙනවා, කුසල් සිත දුර්වල වෙලා ඇති වෙනවා, ප්‍රබල කුසල් සිතක් ඇති වෙන්නේ ඉතා කලාතුරකින්. ඒ නිසා සිහිය උපදවාගෙන සිහියෙන් යුතුව පින්කම් කරන්න උත්සාහවත් වෙන්න ඕන. පින්නතුනි සිහිය මදකට හෝ ගිලිහිලා ගියොත් ඔබ මහා වෙහෙසිලා මහන්සි වෙලා දිවා රෑ දෙකේ පින්කම් කරනවා, සීල් සමාදන් වෙනවා, මල් පූජා කරනවා, වත් පිළිවෙත් කරනවා. අර ඊට දුර්වල මට්ටමේ යන්නේ ඒවා. ඒ නිසා සිහිය උපදවාගෙන මෙන්න මේ ධර්මයේ තමන්ගේ ජීවිතයට ගලපා ගත්තොත්, මේ පිළිබඳව හොඳ හැඳිනා ගැනීමක් සිදු කරගත්තොත්, ඒ හඳුනා ගැනීම තුළින් ඔබට අද පටන් සුවසේ පින්කම් සිදු කරගන්න පුළුවන්. උසස් පින්කම් සිදු කරගන්න පුළුවන්. ඒ තුළින් උසස් කුසලයක් ඇති කරගන්න පුළුවන්. එම නිසා උත්සාහවත් වෙත්වා කියලා මෛත්‍රිය මතක් කරමින් අදට નિયમિત මේ සදහම් වැඩසටහන අපි නිමාවටපත් කරනවා. දැන් අද දවස තුලදී ඉගෙන ගත්තා මේ කුසල් සිත් ඇති වෙන්නේ කොහොමද කියලා නේ. පින්කමක් කරනකොට කොහොමද අපේ සිත පවත්වා ගන්නට ඕනි කියලා. එහෙම වුණොත් කොහොමද කොතනදී දුර්වල වෙන්නේ, කොතනදීද මෙතනදී ප්‍රබල වෙන්නේ කියලා ඔන්න දැනගත්තා. ඒ නිසා ඔය කරුණු කාරණා ටික සිහියේ තබාගෙන
මේ දහම් කාරණා තමන්ගේ ජීවිතයට ගලපා ගන්න දක්ෂ වෙන්නට ඕනේ. දැන් මේ සතිය තුළදී ඔබ පුහුණු වෙන්න ඕනේ. ඔබ හැම දෙයක්ම කරනකොට කුසල් සිතකින් යුතුව කරන්න, උත්කෘෂ්ඨ කුසල් සිතක් ඇති කරගන්න, දුර්වල කුසක් ඇති නොවන මට්ටමට සිහියේ තබාගෙන ඒ පින්කම් සිදු කරගන්න උත්සාහවත් වෙත්වා කියන මෛත්‍රියෙන් යුතුව අද දවසේත් මේ සිදු කරගත්තා වූ උදාරතර වූ කුසල ධර්මයන් හේතුවෙන් පින්වත් හැම දිනාටම උතුම් වූ ධර්මාවබෝධය පිණිසම හේතු වේවා කියන චේතනාවෙන් යුතුව හැම දිනාටම මේ දුක් සහගත සසරෙන් එතර වෙන්නට පාරමිතා කුසලයක් බවට පත් වේවා, දුකින් එතර වෙත්වා, ආරක්ෂා සම්පත්තිය සැලසෙත්වා කියන මෛත්‍රියෙන් යුතුව මේ පින් අනුමෝදන් කරනවා, සෙත් පතනවා, ආශිර්වාද කරනවා. එහෙනම් අපි අද වැඩසටහන නිමාවට පත් කරන්න දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදාති. හැම දිනාටම තෙරුවන් සරණයි.